Right. Okay. Thank you, Pastor. දෙවියන් වහන්සේට මම මුළු හදවතින්ම ස්තුති කරනවා. උන්වහන්සේ අද දවසේ උන්වහන්සේගේ ශුද්ධ වචනේ කොටස බෙදා ගන්න උන්වහන්සේ මාව තෝරගත්ත නිසා. ඉතින් සීල ගෞරවය, මහිමය, ප්‍රශංසාව අයිති පියාණන් වහන්සේට, පුත්‍රයන් වහන්සේට, ශුද්ධාත්මයන් වහන්සේට මිසක් මේ පොළොව තලයේ කිසිම කෙනෙකුට නෙවෙයි. ඉතින් අපි තප්පර කීපයක් ඇස් දෙක වසාගෙන අපි ආඥා කළ බාර කරමු. සර්ව බලධාරී දෙවි පියාණනි, ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබගේ පාමුල රැස් වෙලා ඉන්න මේ වෙලාවේ වහන්සේගේ අභිමුඛත්වය ස්වාමින් වහන්සේ නමස්කාර කරමින් ඔබ වහන්සේගේ වචනය අසන්න මානව ශුද්ධාත්මයන්නි ඔබ වහන්සේ අපිට තුල කතා කරන්න අපිට ශුද්ධාත්මයන් ඔබ වහන්සේ යෝහන් 14:26 කියන ඔබ වහන්සේ තමයි අපිට ඉන්න එකම ගුරුවරයා. ඔබ වහන්සේ අපිට කියා දෙන්න අපිට උගන්වන්න. ඔබ වහන්සේ අපිට මඟ පෙන්වන්න. මේ තප්පරේ සිට ඉදිරි කාලේ ඔබ වහන්සේටම බාරයි. ඔබ වහන්සේ කතා කළ මැනව යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. හොඳයි දෙවියන් වහන්සේට ස්තුතියි. මම විශ්වාස කරනවා ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්න පාස්ටර්ද සිස්ටර්ද ඒ වගේම ෆේත් චර්ච් මිනිස්ට්‍රි කේ ලීඩර්ස්ලා සහ වැඩිමහල්ලන් සියල්ල දෙනා සාමාන්‍ය දෙවියන් වහන්සේට මුළු හදවතින්ම ස්තුති කරනවා. ඔයගොල්ලෝ මාධ්‍යට මේ විදිහට උන්වහන්සේගේ වචනේ අරගෙන එන එක මට ඇත්තටම වාග්යක් මම ගොඩක් වාග්යක් කොට සලකනවා ඒක. දෙවියන් වහන්සේටම ගෞරවයක්ම. ඉතින් අද දවසේ උන්වහන්සේගේ වචනය කොටසක් බෙදා ගන්න උන්වහන්සේට දී තිබෙන පණිවිඩය තමයි අද ඉවැන්ජලිකල් මෙසේජ් එකක් තියෙනවා. අතරම සුභාරංචි පණිවිඩයක් තියෙන්නේ. ඉතින් අද වෙනදාගේ ස්ලයිඩ් එකක් තියෙනවා. අපි බලමු ස්ලයිඩ් එක. මම විශ්වාස කරනවා මාව කොමලට හැනවා පැහැදිලි කියලා. හalleluya. දෙවියන් වහන්සේට ස්තුතියි. ඔයගොල්ලන්ට මාතෘකාව පේනවා the Lord of Compassion. ඒ කියන්නේ අනුකම්පාවේ ස්වාමින් වහන්සේ නැත්නම් දෙවියන් වහන්සේ නැත්නම් දයාවේ දෙවියන් වහන්සේ කියන මාතෘකාව යටතේ තමයි දෙවියන් වහන්සේද මඟ පෙන්වුවේ. ඉතින් ඔයගොල්ලන්ට පටන් ගන්න ඉතා සත්‍ය කතාවක් තුළින් මම පටන් ගන්නම්. එක්තරා ගමක මේ කතාව ඔයගොල්ලෝ හැමෝම දන්නවා. ගොඩක් අය දන්නවා මේ කතාව. ඇත්තටම සත්‍ය කතාවක්. එක්තරා ගමක වැඳපු ස්ත්‍රියක් හිටියා. එයාට කුඩා දරුවෙක් හිටියා. ඒ කුඩා දරුවා මැරුණා. එකපාරටම මැරුණා. මැරුණාම දැන් මේ අම්මට හිටියේ මේ දරුවා විතරයි. ඉතින් මේ අම්මා මොකද කරේ? මෙයා දරුවාව අරගෙන එහිමේ දිව්වා මේ දරුවාව ජීවත් කරවන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම නැද්ද එක්කෙනෙක් කිව්වා අර අතන තනක ගහක් යට ඉන්නවා ආචාර්ය වංශ කෙනෙක් ඉන්නවා. එයා ළඟට වා ගියොත් මේ පුළුවන් වෙයි මොකක් හරි දෙයක් වාගේ දරුවාට කරන්න කියලා. පස්සේ මේ අම්මා හිතුවා අනේ ලොකු දෙයක් පොඩි හරි බලාපොරොත්තුවක් ආවා මේ දරුවව ජීවත් කරන්න පුළුවන් වේද කියලා වල්ලා අම්මා අරගෙන දිව්වා යා ගාවට. ගියාම ඒ කෙනා බලලා දැන් මේ අම්මගේ තත්ත්වය දැක්කා. මේ අම්මා දැන් අඬා වැළපෙනවා දරුවා මැරිලා. ඉතින් දැන් එකපාරට යාට ඒක විස්තර කියන්න බැරි නිසා යා මොකද කරේ? අම්මට කිව්වා හරි අම්මේ ඔයාගේ දරුවව මම ජීවත් කරවන්නම්. හැබැයි පොඩි දෙයක් ඔයා කරන්න ඕනේ කියලා. එතකොට මේ අම්මාට හිතුණා අම්මෝ ලොකු දෙයක් පොඩි හරි පුංචි හරි බලාපොරොත්තුවක් ආවා මගේ දරුවව ජීවත් කරවයිද මේ කෙනා කියලා. ඊට පස්සේ යා කිව්වා මේ ගමේ ගෙදරකට ගිහිල්ලා මලගියක් නොවිච්ච ගෙදරකින් අබ ඇට ටිකක් අරගෙන එන්න කියලා කිව්වා. හරි මම මේ කියද්දී ඔයගොල්ලෝ මොකට මේ කතාව දන්නවා. මේ අම්මා හිතුවා ලොකු දෙයක්. ඒ කියන්නේ මෙයා මගේ දරුවව නැගිටවන්න යන්නේ කොහොම හරි පණ ගන්නන්න යන්නේ. මේ අම්මා වැඳපු ස්ත්‍රියක් යාට හිටියේ මේ දරුවා විතරයි එකම බලාපොරොත්තුව. දැන් ඒකත් නැති වෙලා ඒ අම්මා තාමත් වේදනාත්මකව අඬනවා. ඉතින් දැන් මේ අම්මා පටන් ගත්තා ගමේ කෙරවලම පළවෙනිම ගිහින් පටන් අරගෙන ගිහින් ගෙට ගියා. ගිහිල්ලා හැව්වා ඔයගලන් ගෙදර මලගියක් වෙලාද කියලා. ඒ ගෙදර කිව්වා නේ ඔව් අවුරුදු දෙකකට කලින් අපේ ආච්චි මැරුණා කිව්වා. දැන් තව ගෙදරකට ගියාම කන්නේ 3 මාසෙයි අපේ නන්ද කෙනෙක් නැති වෙලා කියලා. මේම හැම ගෙදරකම ගියාම එක ගෙදරකවත් යාට හම්බුන්නේ එහෙම මලගියක් නොවිච්ච දෙයක්. දැන් මේ අම්මා තාමත් සියලුම බලාපොරොත්තු කඩා වැටිලා දුකින් දැන් ඒ අම්මා යා ගාවට ආවා. ආවම ඇහුවා කොහොම මං කියපු දේ ගෙනාවද කියලා කිව්වම කිව්වා නැහැ කියලා. කිව්වා මේක තමයි ඔයගේ දරුවා ගෙනාපු ආයුෂය. මීට වඩා දෙයක් කරන්න බෑ. මේක සංසාර ගමනේ මේක හැමෝටම අයිති දෙයක්. මේක කරන්න දෙයක් නෑ. ඉපදුනා නම් ඒ කෙනා මැරෙනවා. ඉතින් ඒක කරන්න දෙයක් නෑ. අපි හැමෝටම මේක පොදුයි. ඒක ඉතින් කියලා. ඔබ මේ කියනකොටම ඔබ දන්නවා මේ සත්‍ය කතාව කොහෙන්ද කොතනද එන්නේ කියලා. ඉතින් අපි බලමු බයිබලයේ දෙවියන් වහන්සේ අපිට මොනවාද කියන්නේ අපිට කතා කරන්නේ. කවුද අපේ දෙවියන් වහන්සේ? අනුකම්පා සාගතව දෙවියන් වහන්සේ කියන්නේ කොමක්ද? උන්වහන්සේ කොයි වගේද කියලා තමයි අද බලන්න යන්නේ.
අපි ගත්ත පළවෙනි පදේ තමයි ලූක් 7 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ 15 වෙනි පදේ. තේමාව තමයි එතන තියෙනවා නායින් නුවර වැන්දඹු ස්ත්‍රියගේ පුතෙක්ව මලවුන්ගෙන් නැගිට්ටුවීම. දැන් 11 වෙනි පරිච්ඡේදයෙන් පසු උන්වහන්සේ නායින් නම් නුවරකට ගියසේක. උන්වහන්සේගේ ගෝලයෝද මහා සමූහයක්ද උන්වහන්සේ සමග ගියේය. ඇයි අර ඊට උඩින් තියෙන පදවල ඔබ දකි සෙන්චුරියන් එහෙම නැත්නම් 100කට මුලාදෑනියාගේ ඒ සේවකයාව සුව කරලා බලවත් එතන හාස්කමක් වුණා. උන්වහන්සේට දුර ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේ දුර සිටියේදී උන්වහන්සේට සුව කරන්න පුළුවන් වූ දෙවියන් වහන්සේ එතන ගියේ නැහැ. ගෙදරට ගියේ නැහැ. ඒ නිවසට යන්න අවශ්‍යතාවයක් වුණේ නැහැ. ඉතින් ඒ සුව කරපු තනන් වහන්සේ දැන් මොකද කරන්නේ? ඒ සමූහය දැන් යත් එක්ක ඉන්නවා. ඒ අහස්කම් දැකලා ඒගොල්ලෝ දැන් ජේසුස් වහන්සේත් එක්ක කොහෙද යන්නේ? දැන් ජේසුස් වහන්සේ කියනවා යන් ඊළඟට කියලා. ජේසුස් වහන්සේ නායින් නුවරට යනවා. හරි? උන්වහන්සේ සමග ගියේ. උන්වහන්සේ නුවර දොරකඩ ලං වූ කල බලව චුටක් ඉන්නවා. බලව මලවු කෙනෙක් පිටතට ගෙනෙන ලද්දේය. ඔහු තමාගේ මව්වගේ එකම පුත්‍රයාය. ඈ වැඳ වූ එක්ක. ඒ නුවරේ බොහෝ සෙනගක් ඈ සමග ආවේය. ස්වාමින් වහන්සේ ඈ දුටු කල ඈ කෙරෙහි අනුකම්පා කොට අටන්ට එපායයි ඈට කීසේක. මොනවද කරේ මෙතන? ස්වාමින් වහන්සේ අනුකම්පා කොට. ඒකද තේමාව අනුකම්පාවේ දෙවියන් වහන්සේ උන්වහන්සේ. දැන් බයිබලයේ මේ වගේම සිද්ධවීමක් තියෙනවා. වැන්දඹු ස්ත්‍රියක් යාට හිටියේ එකම පුතා. මේ පුතා කුඩා දරුවෙක් නෙවෙයි ටිකක් තරුණ දරුවෙක් පිරිමි දරුවෙක්. ඉතින් මේ දරුවත් මැරුණා. දැන් අම්මට ස්වාමි පුරුෂයා නැති වෙලා වැන්දඹුෙක් වෙලා බොහොම දුකින් වේදනාවෙන් ඉන්නදී එකම බලාපොරොත්තු තිබේ මේ දරුවා කෙරේ පමණයි. පුතා ලොකු වෙලා උස්මහත් වෙලා දේවල් කරයි කියලා අම්මගේ බලාපොරොත්තුව ඒ බලාපොරොත්තුවක් නැති වෙලා දැන් මේ අම්මා අඬමින් එනවා දැන් මොකද කරන්න කියලා. දැන් යුදෙව් සංස්කෘතිය අනුව දැන් මලගයක් තියාගන්න බෑ දවසකට වැඩි. ඒ නිසා නායි නුවර කියන්නේ ඒ වට කරලා ඒ දොර කොඩෙන් කියන දොරටුවෙන් වැහිලා තියෙන පුංචි නගරයක්. ඉතින් ඒකින් දැන් පිටතට ගිහිනවා කොහෙද? වලලන්න. ඉතින් මේ මල ගමන එළියට එද්දී ජේසුස් වහන්සේ අනිත් පැත්තෙන් යනවා කොහෙටද? නායින් නුවරට. මේ යද්දි කොතනද මුණ ගැහෙන්නේ? ගේට්ටුව ළඟ මුණ ගැහෙනවා මේ සිදුවීම. මේ මලගේ දකිනවා. ඉතින් ජේසුස් වහන්සේ කියන තා තුන්වෙනිදී ස්වාමින් වහන්සේ ඈ දුටු කල ඈ කෙරෙහි අනුකම්පා කොට අඩන්ට එපායයි ඈට කීසේක. 14 උන්වහන්සේ ළඟට ගොස් දෙනයට අත ගැසූසේක. ඒ විට උසලාගෙන යන්නෝද නැවතුණේය. උන්වහන්සේ යාඥා යෞවනය නැගිටින්නයි නුඹට කියමි කීසේක. එවිට මලවු ඔව් නැගිට හිඳගෙන කතා කරන්නට පටන් ගත්තේ. උන්වහන්සේ ඔහුගේ මෑණියන්ට ඔව් බාර දුන්සේක. ආමෙන් හලෙලූයා. දැන් මේ මම කියපු පළවෙනි කතාව සත්‍ය කතාව ඔබගේ මනසේ ඔබගේ ඔළුවේ තබාගෙන ඔබට දැන් මතකයි. ඒ කතාව දැන් මේ කතාව අපි එකට සම්බන්ධ කළොත් මොකද වෙන්නේ? ඒ කතාවේ ඒ අම්මා ගිහින් ඇහුවට අවසානයේදී අම්මට ලැබුණ පිළිතුර මේක තමයි සංසාර ගමන. මේක තමයි හැමෝටම මේක පොදුයි. මේක වෙනස් කරන්න බෑ. ඒ නිසා ඔයාටත් ඒක පොදුයි කියන එක දේ තමයි. ඒ ආචාර්යන් වහන්සේට එකපාරට එක කියන්න තිබුණා. නමුත් ඒ අම්මා හිටපු තත්ත්වය නිසා යාට එකපාරට එක කියන්න බැරුව නිසා එයාට ඒ දෙයක් කරන්න කිව්වා. ඒ දේ තුලින් තමයි යාට හැඟෙව්වේ මේක හැමෝටම එකයි කියලා. නමුත් ඒකම ඒ වගේම සිද්ධවීමක් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ බයිබලයේ සිද්ධ වෙච්ච ජේසුස් වහන්සේට මුණ ගැහෙනවා. ඒ අම්මගේ සියලු බලාපොරොත්තු කඩා වැටිලා ඒ දුකින් වේදනාවෙන් ඒ අම්මා අඬ එද්දි ජේසුස් වහන්සේ දකිනවා. දැන් මේක බලන්න බයිබලයේ අපි දකිනවා බොහෝ හාස්කම් ජේසුස් වහන්සේ කළා. ඒ ගොඩාක් අය ජේසුස් වහන්සේ ගාවට ගියා ඒගොල්ලෝ. ජේසුස් වහන්සේ කන්දෙන් පල්ලයට බහිනතුරු යාඥා කළා බහින්දදී බලාගෙන හිටියා ජේසුස් වහන්සේට අතගසන්ට. මොකද උන්වහන්සේ බහින්නේ ආලේපේ නික්ම වෙන උන්වහන්සේගේ බලය ඒ සුවය ලබා ගත්තා. බොහෝ අය සුවය ලැබුණා. මේ අම්මා එක වචනයක්වත් ඉල්ලුවේ නැහැ, කිව්වේ නැහැ. නමුත් ජේසුස් වහන්සේ ඒ අම්මා දිහා බලලා ඒ අම්මා ගාවට ගිහිල්ලා අම්මට කියනවා 13 වෙනි පරිච්ඡේදයේ ස්වාමින් වහන්සේ දුටු කල ඈ කෙරෙහි අනුකම්පා කොට අඬන්ට එපායයි යට කීසේක.
උන්වහන්සේ කියනවා අද අඬන්න එපා කියලා බලන්න. මම දන්නේ නැහැ ඔබ යන ප්‍රශ්නේ කුමක්ද කියලා. මම දන්නේ නැහැ ඔබ යන වේදනාව මොකක්ද කියලා. මම දන්නේ නැහැ ඔබට විසඳුමක් ඔබ කාලාන්තර තිස්සේ බලා සිටිනවා තාම එකට විසඳුමක් නැහැ දේවල් කියලා. නමුත් මේ අනුකම්පාවේ දෙවියන් වහන්සේ අද ඔබ දිහා බලලා කියනවා ඒ ගැන කනස්සල්ල වෙන්න එපා, අඬන්න එපා, වේදනාත්මක වෙන්න එපා. උන්වහන්සේ තමයි ඒ සුවය, උන්වහන්සේ තමයි සැපීම, උන්වහන්සේ තමයි පිළිතුර. විසඳන්න නැති ප්‍රශ්නයක් කාලාන්තරයක් තිස්සේ යනවද අද විසඳුම උන්වහන්සේ තුළ තිබෙනවා මගේ සෙනෙහවන්තය. ඒක කියන්න මම ඔබට කැමතියි. කොහෙවත් නෙවෙයි විසඳුම තියෙන්නේ. බොහෝ අය පස්සේ ඔබ යන්න ඇති. බොහෝ දේවල් පස්සේ කරන්න ඇති. ගොඩාක් දේවල් කරන්න ඇති. නමුත් ඒ එකක්වත් වැඩක් නැහැ. සමහරට තාම එකකින් ප්‍රතිඵලයක් නැහැ. නමුත් ජේසුස් වහන්සේ ගාව ඒ අම්මව දැක්කම ජේසුස් වහන්සේ අනුකම්පා කළා කිව්වා අඬන්න එපා කියලා. ඊළඟ පදේ ඒ මැරිච්ච කෙනාව ඒ පුතාව මලවුන්ගෙන් නැගිට්ටවා උන්වහන්සේ. මලවුන්ගෙන් බලවත් හාස්කමක් නේද? පොඩි හාස්කමක් නෙවෙයි. බලවත් හාස්කමක් ඒ අම්මට නැගිටවලා දුන්නා. ඉතින් අද ඔබගේ මගේ ප්‍රශ්නය තුළ උන්වහන්සේ තමයි ඉන්නේ එකම බලාපොරොත්තුව සහ විසඳුම. උන්වහන්සේ බලවත් වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ කියනවා මතෙව් 11:28 වේසමන්නාව බර උස්ලන සියල්ලනේ මා වෙතට වරෙන්න. මම නුඹට සහනය දෙමි කියලා වෙලා. ඔබ අද වෙහෙස වෙලාද? ඔබ මේ ප්‍රශ්න කරදර පීඩා වලින් මහන්සි වෙලාද? අද විසඳුමක් නැහැ කියලා ඔබ කනස්සලටපත් වෙලාද? දුක් වෙලාද? ඔබ මොන ප්‍රශ්නයක්ද? ඉඩම් ප්‍රශ්නයක්ද? ඕනම ප්‍රශ්නයක් උන්වහන්සේට ප්‍රශ්නයක් නෙවෙයි මගේ සෙනෙහවන්තේ. උන්වහන්සේට පුළුවන් ඔබ ඉන්න තත්ත්වෙන් ඔබ ඔසවන්න. ඔබගේ රැකියාව නැති වෙලා මේ කොවිඩ් එක නිසා කාලාන්තරයක් තිස්සේ තාම ඔබ රැකියාවක් වෙන අපට හරි රැකියාවක් ලැබුණේ නැහැ. හරි ඉපීමක් නැද්ද? ජේසුස් වහන්සේ ඔබට රැකියාවක් ලබා දෙයි. උන්වහන්සේ ඔබ සමග සිටින දෙවියන් වහන්සේ. ඔබ කෙරේ දන්න දෙවියන් වහන්සේ. ඉතින් ඒ අම්මගේ වේදනාව උන්වහන්සේ දැක්කා වගේ අද අපි හැම කෙනෙක්ගේම වේදනාව උන්වහන්සේ දකිනවා දෙවියන් වහන්සේ. බලවත් දෙවියන් වහන්සේ. අපි බලමු උන්වහන්සේගේ 1 තිමෝති 1:17 ඉතින් අමරණීය වූ ආදර්ශතමාන වූ එකම දෙවි වූ සදාකාල රජුන් වහන්සේට ගෞරවයද තේජසද සදාකාලටම වේවා ආමේන්. මම මේ පදේ තෝරගත්තේ අපේ දෙවියන් වහන්සේ කවුද මේ? කියනවා ඉතින් අමරණීය වූ කියලා. අමරණීය වූ කියලා කියන්නේ නොමරෙන්නා වූ දෙවියන් වහන්සේ නේද? දෙවියන් වහන්සේ නොමරෙන්නා වූ දෙවියන් වහන්සේ. අපි අපිට කියන්න පුළුවන් අද මේ ලෝකේ නායකයෝ බොහෝ අය ආවා. හැමෝම මැරුණා. ජේසුස් වහන්සේත් මැරුණා. මොකද උන්වහන්සේ දෙවියන් වහන්සේම මනුස්ස වෙසක් නෙවෙයි මනුකයක් අරගෙන ආවේ. දැන් අපි ගොඩක් වෙලාවට කියනවා මනුස්ස දෙවියෝ මනුස්ස වෙසක් අරගෙන ආවා කියලා. නෑ එහෙම නෙවෙයි. ඒකයි ලූක් පොතේ ලූක්තුමා පෙන්වන්නේ මේ මනුෂ්‍ය පුත්‍රයෙක් කියලා. එයා දොස්තර කෙනෙක්. වෘත්තියෙන්ම ડોක්ටර් කෙනෙක්ට වඩා කවුද හොඳම කෙනෙක් ඒ ගැන විග්‍රහ කරන්න මේ කෙනා ඇවිල්ලා 100% මිනිස්සෙක් කියලා. එයා ලියන්නේ ග්‍රීකවරුන්ට. ග්‍රීකවරු හිතුවා තවත් දෙවි කෙනෙක් මනුක්කයක් කියන්නේ වෙසක් අරගෙන නෑ වෙසක් නෙවෙයි අරන් ආවේ. මෙයා 100% මිනිස්සෙක් හැටියට ඉන්නේ. එයාට ඉතින් ඒ කෙනා විග්‍රහ කරපු ඒ මනුකයක් උන්වහන්සේට ආවා. ඒ වගේ බොහෝ නායකයෝ ඇවිල්ලා මැරුණා. ඒගොල්ලෝ ගියාමයි ඊට පස්සේ දෙයක් නැහැ. නමුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේත් ආවා. උන්වහන්සේ මැරුණා. උන්වහන්සේ කුරුසේදී අපේ සියලු පව්, අපේ සියලු රෝග, පීඩා, වේදනා, කරදර සියලු උන්වහන්සේ පිටට අරගෙන උන්වහන්සේ තුන්වෙනිදා මලවුන්ගෙන් නැගිටලා කුරුසපත් වෙලා මලවුන්ගෙන් නැගිටලා උන්වහන්සේ අද ජීවමාන ඔබයි මා අතර උන්වහන්සේ ඉන්නවා මගේ සෙනෙහවන්ත. ඉතින් ඔබයි මායි ඒ අදහන උන්වහන්සේව අනුගමනය කරන ඔබයි මායි කොයිතරම් වාග්යවන්තයෝද? කොයිතරම් ආශිර්වාද ලද්දෝද? ඉතින් මෙතන කියන ඉතින් අමරණීය වූ කියන්නේ මැරෙන්නේ නැති වූ දෙවියන් වහන්සේ කෙනෙක්. මරන්නත් බෑ මැරෙන්නෙත් නැහැ කියන. අදර්ශතමාන වූ කියන්නේ සදාකාලික වූ රජුරණන් වහන්සේ අදර්ශතමාන වූ කියන්නේ උන්වහන්සේ සුපර්නැචරල් විලි කරන්න පුළුවන් දෙවියන් වහන්සේ. එකම වූ දෙවියන් වහන්සේ සදාකාලික රජුරණන් වහන්සේ. උන්වහන්සේ සදාකාලිකයි. උන්වහන්සේ පටන් ගැනීම සහ අවසානයේ අල්ෆා සහ ඔමේගා කියලා කියනවා. උන්වහන්සේ ඉතින් අපිත් කලක් අපි දන්නේ නැතුව සත්‍ය දන්නේ නැතුව නොයෙකුත් දේවල් පාස්සේ ගියා. නොයෙකුත් දේවල් කරා. ඇත්තම කිව්වොත්. නමුත් අද ඒ සැබෑ වූ දෙවියන් වහන්සේව ඔබයි මයි සත්‍ය සොයාගත්තා. උන්වහන්සේ කියනවා සත්‍ය දැනගත්ත කල ඒ සත්‍ය නුඹව නිදහස් කරයි කියලා. යොහන් 8:32 නේද? අද ඔබයි මහව නිදහස් කරන්නේ. එහෙනම් ඔබ යන ප්‍රශ්නේ කරදරේ කුමක්ද? මොනවාද ඔබට අමාරුකට වැටලා ඉන්න? කොතනද ඔබ හිර වෙලා ඉන්නේ? අද විසඳුම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගාව තිබෙනවා. තාම ඔබ ඒ ගැන දන්නේ නැද්ද හරියට? මේ අමරණීය වූ සදාකාල රජුණන් වහන්සේ එකම ආදර්ශ සමාන වූ දෙවියන් වහන්සේ උන්වහන්සේ බලවත්
බලමු ඊළඟට දෙවියන් වහන්සේ අපිට මොනවද අපිට කතා කරන්නේ. යෝහන් 5 වෙනි පරිච්ඡේදයේ 1 සිට 9 ඔබ හොඳටම දන්න පදයක් මම හිතන්නේ ගොඩාක් ඔබ මේ වෙනුවෙන් දේශනාවල් අහලා තියෙන මොකද දෙවියන් වහන්සේ අපිට මොනවද කතා කරන්න කියලා බලමු. ඉන්පසු දෙවිවරුන්ගේ මංගල්‍යයක් විය. සමාවෙන්න දෙන වචන කිප විය. යේසුස් වහන්සේද ජෙරුසලේමට වැඩමහල් කළසේක. මේක මම ඇත්තටම සිංහල බයිබලයේ පරණ කියන්නේ මොනවාද ට්‍රාන්ස්ලේෂන් එකනේ ඕල්ඩ් ට්‍රාන්ස්ලේෂන් එක නෙවෙයි අලුත් ට්‍රාන්ස්ලේෂන් එකෙන් මේ ගත්තේ. ඒ නිසා ඔබට කියවද්දි පොඩ්ඩක් වෙනස් විදිහට තේරෙයි. ඒකයි හරි. ජෙරුසලේමෙහි බැටළු දොරටුව ළඟ හේබ්‍රේව භාෂාවෙන් බෙතෙස්දායයි නම් ලත් පොකුණක් විය. එය අවට දෙවරූප මණ්ඩප 5ක් විය. ඒ වයින් අන්ධ වූද කොර වූද අංශභාග වූද රෝගීන් සමූහයක් ඔත්පලව සිටියේය. ඔව් වතුර කැළඹෙන තෙක් බලා සිටියේය. හරිද? මොකද පරණ කිව්වෙන්නේ මේ 4 වෙනි පරිච්ඡේදයේ වතුර කැළඹෙන එක නැහැ. නැති නිසා මම අලුත් මේ පරිවර්තනය තමයි ඔබට ගත්තේ මෙතන. සමහරවිට ඔබගේ බයිබලයේ මේ කොටස නැතුව ඇති. ඔව් වතුර කැළඹෙන තෙක් බලා සිටියේය. මහත් මන්ද සමිදානන් වහන්සේගේ දූතයෙක් කලින් කල පොකුණට බැස වතුර කැළඹීවේය. වතුර කැළඹුණු ලැබූ පසු එහි බට පළමුවෙන් නා කවර රෝගියෙක් පෙළුණුත් ඒ කියන්නේ කවර රෝගීන් පෙළුණු නමුත් සුව කරනු ලැබියයි කිය. ඒ කියන්නේ පහය අනිසලා කියමු පළවෙනි එකට. දැන් ඒ කියන්නේ පාසෝවර් ඒ කියන්නේ පාස්කු මංගල්‍යයට කට්ටිය යෙරුසලේමට ඇවිල්ලා ඉන්නද්දි එතකොට දැන් තමයි ජේසුස් වහන්සේ මොනවද කරන්නේ? යෙරුසලේමට වැඩම කළසේක. එතකොට යෙරුසලේමේ බැටළු ගාල දොරටුව ළඟ හේබ්‍රේව නමින් බෙතෙස්දා යයි නම් ලත් පොකුණ විය. බෙතෙස්දා කියලා කියන්නේ නම ඒ පොකුණට නම් කරේ House of Grace නැත්නම් House of Mercy. එහෙම නැත්නම් කරුණාවේ නිවස කියලා තමයි කියන්නේ. කරුණාවේ නිවස තමයි බෙතෙස්දා කියන ඇරමික් භාෂාවේ තේරුම. දැන් මේ පොකුණ තිබ්බේ දේවමාලිගාවේ පිටිපස්සේ. එතකොට මුල් කාලේ පළවෙනි කාලේ පොකුණ ඉතාමත් පිරිසුදුව ස්විමින් pool එකක් වගේ පූජකයා පූජාවන් ඒ කියන්නේ පූජා උපකල ඒ ටිකක් ඉවර කරලා පිටිපස්සට ගියාම ඒගොල්ලෝ විවේක ගන්න මේ pool එක ළඟ මේ පොකුණ ළඟ. එතකොට ඒ කාලේ දැන් අපි කියමු උගත් දැන් අපි දැන් ලුක්තුමා පවල්තුමා වගේ ඒ කාලේ හිටියන්නේ වෙනම උගත් කට්ටිය. එතකොට සල්ලි තියන අය ඔක්කොම විවේක ගන්න නිවාඩු ගන්න නිකන් මේ pool එක වටේ තමයි ඒගොල්ලෝ මුල් කාලෙදි හිටියේ. පස්සේ කාලෙ වෙන්නකොට මේ pool එක හිඳෙන්න පටන් ගත්තා. හිඳුණා ඊට පස්සේ ආය වතුර පිරුණා ආය හිඳුණා ආය වතුර පිරුණා ඊට පස්සේ වතුර පිරিলা එහෙම නතර වුණා මූවමන්ට් එකක් නැහැ. ඊට පස්සේ වතුර පල් වෙන්න ගත්තා. පල් වෙන්න ගත්තාම මේක බයිබලේ නෑ මේ ඉතිහාසයෙන් ඔබට කියන්නේ මම. ඊට පස්සේ මොකද කරේ මේගොල්ලෝ කල්පනා කරා තව දුරටත් මේ pool එක පාවිච්චි කරන්න බෑ මේ පොකුණ වැඩක් නැහැ කියලා ඒගොල්ලෝ එතනින් අයින් වුණා. අයින් වුණාම මේක පස්සේ කාලෙක බැටළුවන්ට වතුර දෙන්න එඳේරු බැටළුවන් ටික අරගෙන ඇවිල්ලා මෙතන වතුර දෙනවා. ඒගොල්ලන්ට හරිය ලේසි දුර යන්න කලින් මේ පොකුණෙන් තමයි වතුර බොන්නේ. ඒකයි එතන කියන්නේ බැටළු ගාල දොරටුව ගාව තියෙන බෙතෙස්දා නම් පොකුණ කියලා වල. හරි. ඊට පස්සේ ටික කාලයක් යනකොට දකින්න ලැබෙනවා එතන හිටියේ රෝගීව හිටපු අය ඒ pool එක වටේ පිරීලා. පොඩි ප්‍රමාණයක් නෙවෙයි මහත් සමූහයක් කියලා කියනවා. ඉංග්‍රීසි බයිබලයේ කියනවා ලේ කියලා. ඒ කියන්නේ ග්‍රීක භාෂාවෙන් හරියට සැමන් ටින් එකක් ඇතුලේ පැක් කරලා තියෙන. අන්න ඒ ආකාරයකට රෝගීන්. කවුද ඉන්නේ මෙතන කියනවා? අන්ධයෝද, කුරුද, අංශභාග රෝගියෝද සහ සමූහයක් උත්පලව හිටියා. එතන වැතිලා හිටියේ. දැන් මොකද මෙතන තියෙන විශ්වාසය මේගොල්ලන්ගේ දැන් කියන්නේ මණ්ඩප 5ක් වට වෙලා නිසා මේ පොකුණේ වතුර කිසිම හෙලවීමක් නැහැ.
අපි කියමු අඩුම ගානේ හුළඟක් තියෙනවනේ අපි දකිනවානේ වතුරේ පොඩි රැල්ලක් වගේ හරි පොඩි හෙලවීමක් කිසිම හෙලවීමක් නැහැ සෝබා ධර්මයේ විසින් මොකද මේ වට වෙලා තියෙන නිසා ඒ කුළුණු වලින් නැහැ. ඉතින් මේ පොකුණ එකපාරටම කැළඹෙනවා නම් එක්ක නැත්තම් කැළතෙනවා නම් නැත්තම් මේක වතුරක සුලි සුළඟක් වගේ කැරකෙනවා නම් ඒ කැරකෙන්නේ යම්කිසි විශේෂ බලයකින්. එතකොට ඒගොල්ලෝ විශ්වාස කරා දේවදූතියෙක් එතනට පොකුණට බහලා ඒ පොකුණ කලත්තනවා කියලා. කවුද ඒ බහින දේවදූතයා? හරි රෆායල් කියන දේවදූතයා තමයි බහින්නේ. දැන් අපි බයිබලේ බැලුවොත් දේවදූතයන් අග්‍ර දේවදූතයන්ගේ නම් දෙකයි සඳහන් වෙලා තියෙනවා. එකක් තමයි මිකායල් සහ ගේබ්‍රියල් කියන. මයිකල් and ගේබ්‍රියල් කියන දේවදූතයෝ. නමුත් මේ දේවදූතයාගේ නම සඳහන් වෙලා නැහැ. නමුත් දෙවියන් වහන්සේ ඇවිල්ලා කවුද? යෙහෝවා රාෆා. යෙහෝවා රාෆා කියලා කියන්නේ සුව දෙන්නා වූ දෙවියන් වහන්සේ. නේද? ඒ සුවය අරගෙන එන්නා වූ දේවදූතයාගේ නම තමයි රෆායල් කියන දේවදූතයා බහැලා ඒ පොකුණ කලත්තද්දී ඒ පොකුණේ පළවෙනිටම ඉන්න කට්ටිය බැස්සොත් ඒගොල්ලෝ සම්පූර්ණයෙන් සුව වෙනවා කියලා තමයි කියන්නේ. මොනවාද සුව වෙනවා කියලා කියන්නේ? මේ බයිබලෙමයි කියන්නේ. සියලුම රෝග it will be made whole. එනි කියන්නේ මොන රෝගයක් තිබුණා. දැන් එතන අන්ධයෝ කියලා කියන්නේ දැන් අන්ධයෝ කියලා අදහස් වෙන්නේ ඇස් පේන්නේ නැහැ කියලා. දැන් ඇස් පේන්නේ ඇස් පෙනීම අඩු නම් අපිට කණ්ණාඩි අඳින්න පුළුවන් ඇස් දොස්තර කෙනෙක් ගන්න. එහෙම නෙවෙයි මේ සමහර අයට ඇස් නැහැ ඇතුලේ. අර ඇස් ඔබ දැකලා තියෙනවා ඇතුලේ බෝලේ නැති අය. උපතින්ම තද අන්ධ අය. එවැනි දරුණු රෝග. එතකොට දැන් පරණ මේ පරිවර්තන කියනවා වියලියත් වියලි කියන්නේ ඇඟිලි නැහැ ඇඟිලි තියලා. එතකොට අංශභාග රෝගයක්. පැත්තක්ම පණ නැහැ කෙලිම මුකුත් කරන්න බෑ. එතකොට හොස්පිටල් එකකට ගිහිල්ලාවත් දොස්තර කෙනෙක්වට බෙහෙතක් කරන් සුව කරන්න පුළුවන් කිසි රෝගයක් නෙවෙයි මෙතන ඉන්න කට්ටිය. දැන් ඉන්නේ පොඩි ප්‍රමාණයක් නෙවෙයි බැක්ටීරියා ගොඩාක් පිරීලා සෙනග ඉන්නේ එතන නේ. ඉන්න ඒ වැනි ස්ථානයක් තමයි මේ බෙතස්තා පොකුණ ළඟ ඉන්නද්දි මොකද වෙන්නේ? පස්වෙනි එක. ඒ 38 අවුරුද්දක් රෝගීව සිටි එක් මිනිසෙක් විය. ඒ මිනිසා හාන්සිවි සිටිනු යේසුස් වහන්සේ දැක ඔහු බොහෝ කලක් එහි සිටි බව දැකන ඔබ සුව වීමට කැමැතිදයි ඔහුගෙන් ඇසූසේක. දැන් අවුරුදු කීයක්ද? අවුරුදු 38ක්. මගේ අම්මෝ වයි ඔබයි මයි නම් මාසයයි දෙකයි තුනයි හතරයි අවුරුද්දයි අත්හැරලා දානවා. අපි කියන මොනවාද බ්‍රදර් සිස්ටර් මොනවාද මේ කතා බුරු වැඩක් තව බලන් ඉන්න එකේ තීරුමක් නැහැ කියයි. අවට ඉන්න අය අධෛර්යමත් කරා. ඒගොල්ලෝ කියයි විතරයි කියයි නේද අපේ භාෂාවෙන් කියන පිස්සුද තාවත් බලන් ඉන්න කිසි තීරුමක් නැහැ කිය. මේ මිනිස්සු අවුරුදු 38ක් බලන් හිටියා. එයාට බහින්න chance එක නැහැ. පුටි කාලයක් නෙවෙයි. මොන කාලයක්ද නේද? එයාගේ ජීවිතේම සෑහෙන කාලයක් එතනටම වෙලා ඉවරයි යාගේ. ඉතින් අවුරුදු 38ක් තිස්සේ බලන් ඉන්න මෙච්චර සෙනග ගොඩක් ඉන්නද්දී ජේසුස් වහන්සේ මේ සෙනග මැදින් එනවා හරියට මේ පුද්ගලයා ගාවට ඇවිල්ලා අහනවා ඔබ කැමතිද සුව වෙන්න කියලා නේ. එයා බලාගෙන සිටියා මට කවදාරි chance එකක් හම්බ වෙයි මේ පොකුණට බහින්න කමක් නැහැ මේ දාපාර මිස් වුණා ඊළඟ වතාවේනේ මේ කියන්නේ වතුර කියන්නේ කලින් කල කියන්නේ ඒක දන්නේ නැහැ කොයි මොහොතේ වේද කියන එක. දැන් අපිට හරියට සමහර තැන්වල කියනවා සඳුදායි බදාදායි සිකුරාදායි තමයි මේ දේ වෙනවා කිව්වොත් අපි එහෙනම් සඳුදා මිස් වුණා බදාදා එහෙනම් ටාගට් කරමු කියලා. මේක දන්නේ නැහැ කවදද වෙන්නේ කියලා කොයි වෙලේද කියලා. ඉතින් ඔක්කොමලා පොකුණ ගාවට බලන් ඉන්න මම තමයි බහින්නේ ඊළඟට මම තමයි කියලා. ඉතින් මේ පුද්ගලයාට බැහැ ගන්න විදියක් නැහැ. ඔත්පල වෙලා බලන් ඉන්න කමක් නැහැ. අද බැරි වුණානේ ඊළඟ වතාවේ මට chance එකක් හම්බේ කියලා. එහෙම දන්නේම නැතු අවුරුදු 38ක් ගිහිල්ලා ජේසුස් වහන්සේ එනවා. මේ පුද්ගලයා ගාවට ඇවිල්ලා අහනවා ඔයා කැමතිද සුව වෙන්න කියලා. මගේ සෙනෙහමන්ති මම දන්නවා ඔබගේ ප්‍රශ්න ඔබගේ දේවල් කොච්චර කාලයක් ගිහිල්ලාද කොච්චර පරණද කොච්චර දේවල් කියලා. දෙවියන් වහන්සේට ඒක ප්‍රශ්නයක් නෙවෙයි. දෙවියන් වහන්සේට ඒ කාලයේ ප්‍රශ්නයක් නෙවෙයි උන්වහන්සේට. උන්වහන්සේට පුළුවන් එක තප්පරෙන් එක ඇස්පිල්ලමකින් හැමදේම වෙනස් කරන්න. ඔබ යන වාතාවරණය ඔබ ඉන්න තැන ඔබ යන දේ ඔබගේ රැකියා කරන ස්ථානයේ වාතාවරණයද ඔබට ඔබින විදියට ඔබට පහසු වෙන විදියට නැත්නම් ඔබගේ ෆේවර් එකට වෙන්නේ නැත්නම් දේවල් එතන යන්නේ වෙනස් විදියකට නම් ඒක වෙනස් කරන්න පුළුවන් දෙවියන් වහන්සේ. ඔබ ඒ ගැන කිසි දෙයකට කනස්සල්ල වෙන්නපත් වෙන්න එපා. ඊළඟට 7 වෙනි එක කියනවා. රෝගියා උන්වහන්සේට උත්තර දෙමින් ස්වාමිනී වතුර කැළඹෙන විට මා පොකුණට බස්වන්නට කිසිවෙක් නැත. මා එන අතර අන් කෙනෙක් මට පළමුවෙන් බසිනායි කිව්වේ. මොකද එයා කිව්වේ මොකද එයාගේ විශ්වාසය එයාගේ බලාපොරොත්තු ඒ වතුර පොකුණට බහින එක මම බහැලා කොහොම හරි සුව වෙනවා කොහොම හරි ඒක තමයි විසඳුම. එතන තමයි තියෙන විසඳුම යාට.
එතකොට අද අපේ ජීවිතේ අපි ගොඩක් වෙලාවට අපි හිතන්නේ මේක තමයි විසඳුම. මේක තමයි එකම මාර්ගය, වෙන මාර්ගයක් නැහැ. මං හිතන්නේ බොරු වැඩක් වෙන දේවල් හොයලා තේරුමක් නැහැ කියලා එතන. නමුත් දෙවියන් වහන්සේ අපි හිතන්නේ නැති පැත්තකින් උන්වහන්සේ ඒ අහස්කම කරනවා. සමහර වෙලාවට අපි කියනවා අපි හිතා ගන්නත් බැරි වුණා, හිතන්නත් බෑ අපි ඒ වෙලාවේ හිතුවෙත් නෑ පුදුම දෙයක් වුණා කියලා නේ. අපි ඕන තරම් සාක්ෂි අහලා තිනවා කියනවා අපි ගියා මේ ස්ථානෙට මේ වගේ ප්‍රශ්නයකට ඔයා දන්න එතන වෙච්ච දේ අපිටවත් හිතා ගන්න බෑ කොහොම පුදුම දෙයක් වුණා එතන අමුතු දෙයක් වුණා කියලා නේ. ඇයි ස්වාමින් වහන්සේ විසඳන විදිය වෙනස්. ස්වාමින් වහන්සේගේ ක්‍රමය වෙනස්. නමුත් මම බලා සිටින්නේ පොකුණ දිහා විතරයි මගේ විසඳුම තියෙන්නේ පොකුණ දිහා. ඒක නිසා ඒ පුද්ගලයා කියනවා ස්වාමිනී මාව බස්සන්න කවුරුත්ම නැහැ. මට බැහැ ගන්න බෑ මට කලින් හැමෝම බැහැලා ඒගොල්ලෝ සුවේ ලබාගෙන යනවා නමුත් මම තාම මෙතන කියන එක තමයි හැඟවුවම ජේසුස් වහන්සේ කියනවා නගිට ඔබේ පැදුර රැගෙන යන්න යයි යේසුස් වහන්සේ ඔහුට වදාළසේක. ඒ කෙනෙහිම මිනිසා සුවපත් වී සිය පැදුර රැගෙන යන්නට ගියේය. ආමේන් හලෙලූයා. ඒ කෙනෙහිම මේම එක තප්පරේමනේ ඔබ ඒ තිබිච්ච හැම බරක්ම ඒ යන දේවල් ඔක්කොම ජේසුස් වහන්සේට බාර දුන්න මොහොතේදී පියාණන් වහන්සේට බාර දුන්න වෙලාවේදී ඒ තප්පරේම ඔබගේ හාස්කම සිදු වෙලා ඉවරයි. සමහරට ඔබට ඒක දැනගන්න පුළුවන් වෙන්නේ පස්සේ වෙන්න පුළුවන් නමුත් සාස්කමේ වෙලා ඉවරයි. ඔබ දන්නවද ගොලහයත්ව දාවිත් රජතුමා මැරුවේ අපි දන්නවා සටන් කළා ඒ ගල් කැටපොල්ලකින් ගහලා කියලා නේද? මැරුණේ කියන්නේ. ඔහු මැරුණේ කොයි මොහොතේද මැරුණේ? ඔහු ඒ වචනේ ප්‍රකාශ කරපු මොහොතේ ඔහු මැරිලා ඉවරයි. ඔහු කිව්වා අද ස්වාමින් වහන්සේ තුල මම ඔබව මරලා ඒ බෙල්ල කපලා දෙනවා මේ කාක්කොන්ට කන්න කියලා නේද? ඒ වචනේ ඔහු ප්‍රකාශ කරපු මොහොතේදී ඔහුගේ මරණය සිදු වෙලා ඉවරයි. ඒ වගේ ඔබ විශ්වාස කළා උන්වහන්සේගේ වචනය විශ්වාස කළා ස්වාමිනී ඔබ වහන්සේ තමයි ඉන්නේ එකම විසඳුම මට. ඔබ වහන්සේට මේක බාර දෙනවා. මට මේක වෙහෙසයි මට අමාරුයි මට මගේ දරුවන් කෙරේද මොනවද කියන එකදී මම දන්නේ නැහැ ඔබගේ ප්‍රශ්න. ඔබ ඒ දින මොහොතේදී ඔබගේ හස්කම සිදු වෙලා ඉවරයි මගේ සෙනෙහවන්තය. උන්වහන්සේ කෙනේම අතගසා කියන මිනිසාට සුවපත් වී ඔව් පැදුර රැගෙන යන්න ගියේය. ඉතින් අද ඔබගේ මගේ බලාපොරොත්තුව ඔබගේ මගේ විශ්වාසය ඔබගේ මගේ ඒ දේවල් උන්වහන්සේ කෙරේ තබන්න උන්වහන්සේ කෙරේ යන්න. දැන් මේ අපි බයිබලයේ අපි දකින හාස්කම් දෙකක් උන්වහන්සේ කරේ කිසිම ඒ කියන්නේ ඒගොල්ලෝ ජේසුස් වහන්සේ ගාවට ගියේ නැහැ. මම ඔබට මුලින් කිව්වා වගේ ගොඩාක් අය ජේසුස් වහන්සේ හොයාගෙන ගියා. ජේසුස් වහන්සේ අනුව ගියා සුවය ලබා ගන්න ගියා ජේසුස් වහන්සේ පිටිපස්සේ. නමුත් මේගොල්ලෝ මේ දෙන්න ගාවට ජේසුස් වහන්සේ ආවා. ජේසුස් වහන්සේ ආවා. අද ඔබගේ ජීවිතේ ඔබ කැමති නම් ජේසුස් වහන්සේව බාර දෙන්න, ජේසුස් වහන්සේට සම්පූර්ණ ජීවිතේ බාර දෙන්න, ජේසුස් වහන්සේට ඉඩාරින්ට ස්වාමීනි ඔබ වහන්සේ මගේ ජීවිතේ ක්‍රියා කරන්න ජේසුස් වහන්සේ බලා සිටින ඔබ. එළිදරව් පොතේ 3:20 උන්වහන්සේ දොර ළඟ සිට තට්ටු කරමි යමෙක් මාගේ අඬ අසා කියන දොර ඇරියොත් මම අතුල් වෙති. ඔව්ද මා සමගද මමද ඔහු සමග කැම කන්නේ මේ කියලා උන්වහන්සේ කියනවා. මම දන්නවා මෙතන ගොඩක් අය ගැලවීම ලබලා දෙවියන් වහන්සේ තුළ කාලාන්තරයක් එන කට්ටිය ඉන්නවා. නමුත් අපි අපේ නිවසේ නැමැති මේ ජීවිතේ දෙවියන් වහන්සේට ජේසුස් වහන්සේ නිවසට ආවා. නමුත් නිවසේ කාමර ගොඩක් තියෙනවා. හැම කාමරයකම දොරවල් අරලා දුන්නාද ජේසුස් වහන්සේට යන්න? නැත්තම් මට ඕන පැති විතරක් කියන්නේ උන්වහන්සේට දීලා ඊටු ටික මම වසාගෙන තියාගෙන ඉන්නවද මගේ ජීවිතේ? මම සම්පූර්ණයෙන් ඉඩ දුන්නේ නැද්ද ජේසුස් වහන්සේට ක්‍රියා කරන්න මගේ ජීවිතේ? මගේ ජීවිතේ මොන පැතිද මොන කාමරද මම වසාගෙන තාම තිබෙන්නේ උන්වහන්සේට නොදී. අද ඒ කාමරේ විවෘත කරන්න. උන්වහන්සේට ඉඩ දෙන්න. උන්වහන්සේට ක්‍රියා කරන්න මගේ සෙනෙහවන්තය. උන්වහන්සේ බලවත් වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ නොමරන දෙවියන් වහන්සේ. උන්වහන්සේ ජීවමාන සදාකාලික රජුරණන් වහන්සේ. උන්වහන්සේ තමයි ඉන්න එකම විසඳුම. මම දන්නවා ඔබ බොහෝ දේවල් බොහෝ අනුශාසන අවවාද නොයෙකුත් දේවල් අරගෙන නොයෙකුත් දේවල් උත්සාහ කළා. සමහර වෙලාවට ජීවිතේ පෙරදුනා. ජීවිතේ ඒ දේවල් හරි ගියේ නැහැ. හිතපු විදිහට දේවල් සිද්ධ වුණේ නැහැ. ඒවා ඉවරයි. ඒවා ගැන අපි පස්ස දේවල් කල්පනා කරලා අපි කනස්සලට වෙන්න ඕනේ නැහැ. ඒවා ආයෙ නැවත අපිට අතට අරගෙන ඒවා ගැන කල්පනා කර පසුතැවෙන්න ඕනේ නැහැ. ඒ ඔක්කොම පස්සට දාලා අද ජේසුස් වහන්සේට සම්පූර්ණ ජීවිතේ බාර දීලා කැප වෙන්න. ජේසුස් වහන්සේට සම්පූර්ණයෙන් ඉඩ දෙන්න ඔබගේ ජීවිතේ.
උන්වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ. අද ඔබගේ ප්‍රශ්නෙට වඩා ජේසුස් වහන්සේගේ බලය, දෙවියන් වහන්සේගේ බලය ඉහළයි කියලා කියන්න මොකෙන්? ඔබ කියන්න ස්වාමිනේ මේ මම යන දේට වඩා ඔබ වහන්සේගේ බලය ඉහළයි. ඔබ වහන්සේ මං ගැන දන්නවා. ඔබගේ මගේ අපි සැලුන් එකේ කොණ්ඩේ කපන නැත්නම් සැලුන් එක ටින්ට් කරන බාබර්ද නැත්නම් ඒ සැලුන් එකේ ඉන්න පාල නෙවෙයි ඔබගේ කොණ්ඩේ තියෙන ප්‍රමාණය දන්නේ කීයක්ද කියලා ගණන් කරන්නේ. ජේසුස් වහන්සේ කියන උන්වහන්සේ නොදැනත්ව අපේ එක ඉසකයක්වත් වැටෙන්නේ නැල්ලු. උන්වහන්සේ ඒ තරම් අපේ ඉසකෙස් පවා ගණන් කර තිබෙනවා. උන්වහන්සේ ඒ තරම් ඉසකයක් කියන්නේ තා පුංචි කුඩා දෙයක්. ඒ තරම් කුඩා දෙයක් ගැනවත් කුඩා දේවල් ගැන පවා උන්වහන්සේ සැලකිලිමත්ව ඉන්න අපේ ජීවිතේ මගේ සෙනෙහවන්තේ. එනම් ප්‍රමාදද තාම හස්කම තාම පරක්කුද ජීවිතේ. උන්වහන්සේ පරක්කුවත් අදිසි වෙන දෙවියන් වහන්සේ නෙවෙයි වෙලාවට කරයි. ඒ වෙලාවට කරන් උන්වහන්සේට ඔබ ඉඩ දෙනවද? උන්වහන්සේ ඔබගේ ජීවිතේ බලවත් දෙයක් කරයි. අර නායිනුවර අම්මගේ ඒ පුතා උන්වහන්සේ මලවුන්ගේ නැගිට්ටුවා උන්වහන්සේ. ඒ අම්මා හැව්වේ නැහැ. කිව්වේ නැහැ ස්වාමීනි අනේ මගේ පුතාව නැගිට්ටවලා දෙන්න මට ඉන්න එකම පුතා එකම බලාපොරොත්තු එකක් නැති වුණානේ බලන්නකෝ කියලා කිව්වේ නැහැ. නමුත් උන්වහන්සේ අනුකම්පා සහගත වූ දෙවියන් වහන්සේ. එහෙමනම් ඔබ උන්වහන්සේව දන්න උන්වහන්සේගේ වචනේ අනුගමනය කරන ඔබ කාලාන්තරයක් තිස්සේ යන ඔබ ගැන උන්වහන්සේ සලකනවද නැද්ද? උන්වහන්සේ අනිවාර්යයෙන්ම ඔබ ගැන බලනවා මගේ සෙනෙහවන්තය. උන්වහන්සේ ඔබ ගැන ඔබගේ ප්‍රශ්න ගැන උන්වහන්සේ දන්නවා. ඔබ කොයි මොහොතකද ඔබගේ අතින් නැත්නම් ඔබගේ මනසෙන් ඔබගේ ශක්තියෙන් බලයෙන් මේ දේ කරන්න ඕන කියලා හිතාගෙන තව අල්ලගෙන ඉන්න දේ අතහැරලා උන්වහන්සේට ඉඩ දෙන මොහොතේදී උන්වහන්සේ බලවත් දේ ඔබගේ ජීවිතේ කරන්නට බලා සිටින උන්වහන්සේ. බලවත් දෙවියන් වහන්සේ මගේ සෙනෙහවන්තේ. අද උන්වහන්සේ කියන උන්වහන්සේ ඔබට ආශිර්වාද කරන්න, සුවය දෙන්න, සමාදානය දෙන්න, සියල්ල දෙන්න ආරක්ෂා කරන්න බලන් ඉන්නව දෙවියන් වහන්සේ. මම දන්නවා මෙතන ඉන්න බොහෝ අයගේ ජීවිතවල උන්වහන්සේ බලවත් හාස්කම් ආශ්චර්යමත් දේවල් කර තිබෙනවා. නමුත් සමහර අයගේ ජීවිතවල ගොඩාක් තාම පරක්කුයි ඒකල බලාපොරොත්තු වෙන දේවල් කනස්සලටපත් වෙන්න. උන්වහන්සේ මතෙව් 6:26 කියන කනස්සල්ලු වීමෙන් අපේ ජීවිතේට එක රියනක්වත් එකතු කරන්නවත් අඩු කරන්නවත් බෑ. කිසිම තේරුමක් නැහැ කනස්සලටපත් වෙන්න එපා කියලා උන්වහන්සේ කියනවා. බාර දෙන්න උන්වහන්සේ කියනවා අද දවසේ කරදර අද දවසට සෑය හෙට දවසේ අලුත් මන්නා අලුතෙන් උන්වහන්සේ වට්ටුවා. ඒ ඊස්ටාල් සෙනග ඊජිප්තුවේ වහල්කමෙන් එළියට අරගෙන උන්වහන්සේ පොරොන්දු දේශයට ගෙනියද්දී උන්වහන්සේ මොකද කරේ? දවසේ මන්නා දවසේ දුන්නා. ඒ වගේ උන්වහන්සේගේ අනුග්‍රහය උන්වහන්සේගේ කරුණාව දවසින් දවස අලුත් තිබෙනවා කිව්වා. උන්වහන්සේගේ දවසින් දවස උන්වහන්සේගේ කරුණාව අලුත් වෙමින් තියෙන ඒ කරුණාව ඔබට සෑයි මගේ සෙනෙහවන්ත. පෞල්තුමාට කිව්වා මාගේ කරුණාව පෞල්තුමා යාඥා කර තුන් පාරක් මේ කටු අයින් කරන්න කියලා උන්වහන්සේ කිව්වා මාගේ කරුණාව ඔබට සෑයි කියලා කිව්වා උන්වහන්සේ. එහෙමනම් ස්වාමිනී ඔබ වහන්සේ බයිබලයේ කිව්වා මට බර උසලන්න බැරි බරක් කවදාක්වත් දෙන්නේ නැහැ කියලා ඔබ වහන්සේ කිව්වා ස්වාමිනී. මම විශ්වාස කරනවා ඔබ වහන්සේ මේ සියලු බර ඔබ වහන්සේ මගෙන් අයින් කරලා ඔබ වහන්සේ මාව මේ හැම දෙයකම නිදහස් කළා. ඔබ වහන්සේ ජයග්‍රාහක ජීවිතයක් ඔබ වහන්සේ මට දෙනවා කියලා. ඔබගේ මුඛය අරලා ඔබ වහන්සේට යාඥා කරන වෙලාවදී ඔබ කියන්න තාත්තට කතා කරනවා වගේ තාත්තත් එක්ක කතා කරනවා වගේ ඔබ සරලව කතා කරද්දී උන්වහන්සේ බලවත් දේ ඔබගේ ජීවිතේ කරයි මගේ සෙනෙහවන්තය. අපේ ජීවිතේ උන්වහන්සේ කර තිබෙනවා උන්වහන්සේ බලවත් දේවල් කර තිබෙනවා. මම මේ සහතික ඇතුව ඔබට කතා කරන්නේ උන්වහන්සේගේ වචනය. මේක ජීවමාන වූ වචනය උන්වහන්සේගේ වචනය යසායා පොතේ 55:10 කියනවා උන්වහන්සේගේ වචන ගොස් හිස්ව හැරලා ඉන්නේ නැහැ කියලා වල. ඒක කල යුතු කාර්ය කරලා ඉන්නේ කියලා උන්වහන්සේගේ මේ බලවත් වචනය. ඉතින් උන්වහන්සේගේ අවසානයේ මෙතනින් මගේ ස්ලයිඩ් එක මෙතනින් ඉවරයි. ඉතින් මගේ පණිවිඩය උන්වහන්සේ අපි හැම කෙනෙකුටම කතා කරන්න අවශ්‍ය වෙලා තිබෙන උන්වහන්සේ ඒ බලවත් වූ ජීවමාන වූ දෙවියන් වහන්සේ උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතයේ බලවත් දේ කරමින් යන දෙවියන් වහන්සේ ඔබගේ යන ප්‍රශ්න කරදර පීඩා වලින් උන්වහන්සේ නිදහස් කරන දෙවියන් වහන්සේ. ඉතින් මම යාඥා කළ පාසට මම බාර දෙන්නම්. අපි හැම කෙනෙක්ම යාඥා කරමු. කස් වසාගෙන ඉස නමා ගන්න. ඒකින් අපි අදහස් කරන උන්වහන්සේට අපි යටහත් වෙනවා ස්වාමිනී. අපි හැම කෙනෙක්ම බාර වෙනවා ඔබ වහන්සේගේ දෑතට. අද ඔබගේ හදවතේ දැවෙන ගින්න වේදනාව උන්වහන්සේ දකින. උන්වහන්සේ කියන මනුෂ්‍ය බලන්නේ පිටස්තරේ නමුත් මම ඇතුළාන්තේ බලලා විපාක දෙන දැන උන්වහන්සේ කියලා කියනවා. උන්වහන්සේ ඉදිරියේ උන්වහන්සේ ඔබේ ඉදිරියේ අතරේ යම් කිසි දෙයක් බාධා වෙනවද බාධා කරනවද උන්වහන්සේ අකමැති දෙයක් ඔබගේ ජීවිතේ වෙනවද අද තීරණයක් ගන්න එක මම අයින් කරනවා ස්වාමීනි ඔබ වහන්සේ ඉදිරියේ.
අයින් කළා මම මුළුමනින්ම බාර වෙනවා. මගේ දරුවන්ගේ ජීවිත වහන්සේට බාර කරනවා. මගේ ජීවිත බාර කරනවා. මගේ දෙමාපියන්ගේ ජීවිත බාර කරනවා. ස්වාමීනි අද පවුලේ මම විතරයි ගැලවීම ලබලා ඉන්නේ. නමුත් තාම ඒගොල්ලෝ තාම ගැලවීම ලබලා නැහැ. ඒගොල්ලෝ තාම පරණ ඇදලි වල ඉන්නේ. ස්වාමීනි නමුත් වහන්සේගේ වචනේ කිව්වා එක්කෙනෙක් පවුලේ ගැලෙව්වොත් ඔක්කොමලාව ගලවනවා කියන පොරොන්දුව මම මේ වෙලාවේ සීකරමින් අල්ලගෙන යාඥා කරනවා ස්වාමීන් වහන්සේ. ඒගොල්ලන්වත් ඔබ වහන්සේ ඉතා ඉක්මනින් ගලවලා හැම කෙනෙක් ඔබ වහන්සේගේ කැමැත්ත නම් කවුරක්වත් නිරයට යන එක නෙවෙයි විනාශ වෙන එක නෙවෙයි ඔබ වහන්සේගේ සදාකාල රාජ්‍යයට ඔබ වහන්සේගේ ස්වර්ග රාජ්‍යයට ඇතුළු වෙමින් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේත් එක්ක සදාකාලටම එකටම වාසය කරන එක ස්වාමීනි ඒගොල්ලන්වත් ඔබ වහන්සේගේ නියන්ට යන ස්තුති කරනවා වෙනස් කරන්නට මගේ දෙවියන් වහන්සේ ස්වාමීනි හැම කෙනෙකුටම ප්‍රථමයෙන් අපි බාර වෙනවා ඔබ වහන්සේගේ දෑතට බාර වෙලා අපි හැම කෙනෙක්ම මේ වෙලාවේ පසුතැවිලි වෙනවා ස්වාමීනි ඔබ වහන්සේගේ නිර්මල ලේවලින් අපි හැම කෙනෙක්ම පවිත්‍ර වෙනවා ඔබ වහන්සේගේ නිර්මල ලේ නිසා ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ අපි අතින් වෙච්ච අඩුපාඩු වැරදි ගැන අපි පසුතැවිලි වෙලා අපි සමා වෙලනවා අපේ ජීවිතේ ස්වාමීන් වහන්සේ තාම බලාපොරොත්තු වෙලා තිබිච්ච දේවල් තාම ඉෂ්ට වෙලා නැහැ පරක්කුද අපේ හාස්කම පරක්කුද ස්වාමීනි ඒකට හේතුවම මම මිසක් ඔබ වහන්සේ නෙවෙයි ඔබ වහන්සේ පරක්කු වෙන දෙවියන් වහන්සේ නෙවෙයි ඔබ වහන්සේ හරි වෙලාවට හැමදේම කරන තනන් වහන්සේ නමුත් අද අපේ ජීවිතේ තාම සුවය නැහැ තාම සැපේම නැහැ තාම රැකියාව නැහැ ස්වාමීන් වහන්සේ ප්‍රශ්නට විසඳුම නැහැ ඒ හැම දෙයකටම හේතුව මමයි මම අද පසුතැවිලි වෙලා වහන්සේගේ දාතට බාර වෙනවා කැප වෙනවා ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ වචනේ දැනගෙනත් ඔබ වහන්සේගේ වචනයට විරුද්ධව දේවල් කරා නම් මම පසුතැවිලි වෙලා සමාවිල්ලගෙන ඔබ වහන්සේගේ දාතට මම මුළුමනින්ම බාර වෙලා කැප වෙනවා ස්වාමිනී ඔබ වහන්සේ බලවත් ඔබ වහන්සේගේ ජීවිත අපේ ජීවිතේ කරන්න ස්වාමින් වහන්සේ වගේම ස්වාමිනී ඔබ වහන්සේ අපේ ස්පව් වලට කමාව දුන්නා වගේ අපිටත් විරුද්ධව වැරදි කරපු හැම කෙනෙකුටම මේ වෙලාව අපිත් සමාව දීලා ස්වාමින් වහන්සේ අපි අමතක කරනවා ඔබ වහන්සේ සියල්ල බලවත් දේ කරන්නට මගේ දිව්‍යන් වහන්සේ ස්වාමින් අපි මේ වචනේ අසන්න පමණක් නෙවෙයි ස්වාමින් වහන්සේ ඒ වචනේ ක්‍රියාවට දමන්නෝ හැටියට අපේ ජීවිත වෙනස් කරමින් ඔබ වහන්සේම බලවත් දේ අපේ ජීවිතවල කරන්න සාස්තුති කරනවා ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ දාතට අපි හැම කෙනෙක්මද බාර වෙනවා ස්වාමිනේ වගේම මම යාඥා කරනවා ස්වාමිනේ අද දවසේ මේ ප්‍රශ්න කරදර පීඩා වලින් වේදනාව වලින් යම් කිසි කෙනෙක් යනවද ස්වාමින් වහන්සේ අපි එක්සිට් වෙලා එක සභාවක් හැටියට එක පවුලක් හැටියට ඒ පුද්ගලයා දේ කෙනා වෙනුවෙන් අපි යාඥා කරනවා ස්වාමිනේ වහන්සේගේ හාස්කම ඒගොල්ලන්ගේ ජීවිතේ කරන්න එදා ඒ නායි නුවරගේ වැන්දුගේ ස්ත්‍රියගේ පුතාව මලවුන්ගෙන් නැගිට්ටුවා වූ තනන් වහන්සේ බලවත් ජීවමාන දෙවියන් වහන්සේ ස්වාමිනේ එදා අවුරුදු 38ක් තිස්සේ වලාගෙන සිටපු කිසිම ස්වාමින් වහන්සේ සුවයක් නැති හිටපු ඒ පුද්ගලයා වහන්සේ එක සැනකීම ඒ මොහොතේ ඔබ වහන්සේ සුව කළා ස්වාමීන් අද ඒ වගේ ඒ බලා සිටින ඒගොල්ලන්ගේ හාස්කම ස්වාමීන් වහන්සේ මෙහි තප්පරේ මේ මොහොතේ අපි හැම කෙනෙක්ම එක්සිට් වෙලා යාඥා කරන වෙලාවේදී බලවත් දේ වහන්සේ කරමින් ඒගොල්ලන් මේ දේවල් නිදහස් කළා වහන්සේ මතකසලා ආශිර්වාද කරන සාස්තුති කරනවා ඔබ වහන්සේගේ දාතර සියල්ල බාරයි යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් ආමේන්